මම කේෂනී විජයගොන්රත්න ලොස් ඇන්ජලස් නුවර ශ්‍රී ලංකා පදනමේ විධායක අධ්‍යක්ෂකවරිය වන මම අද ඇවිල්ලා ඉන්නේ තමන් ඉතාමත් වැදගත් කාරණාවක් ඔබ හමුවේ සාකච්ඡා කරන්න. වෙනදා වගේම අදත් පදනමේ අධ්‍යක්ෂක චමෝත් අමරසිංහ එම වැඩසටහනට මාත් සමග සම්බන්ධ වෙනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ කැලිෆෝනියා ලොස් ඇන්ජලස් නගරයේ ලංකාරාම බෞද්ධ විහාරයේ අභිනවයෙන් පත් වූ නායක ස්වාමීන් වහන්සේ වන තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේ සමග කතා බහ කිරීමටයි. අපි මුලින්ම ඔබ වහන්සේට සුබ පතනවා මෙම පැත්වීම ගැන. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇමරිකාවේ පුරා විශාල වශයෙන් බුදුදහම පැතරීමට උත්සාහ දරන අය අතරින් මූලිකත්වය අරගෙන කටයුතු කරනවා කිව්වොත් මම නිවැරදි. ඇමරිකාවේ ආගමනය සහ උන්වහන්සේ කළ ධර්ම ප්‍රචාරයේ වැඩසටහන් ගැන කෙටියෙන් යමක් සඳහන් කළොත්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. 1982 සියන් නිකායේ පහත රට මූලස්ථානය වන කෝට්ටේ ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ අපවත්ති වදාළ වගශ්‍රී ඥානানন্দ නායක හාමුදුරුවන් වහන්සේ යටතේ ශිෂ්‍යයන් වහන්සේ නමක් හැටියට පැවිදි වෙලා ඒ වගේම ආචාර්ය අලුත්නුවර අනුරුද්ධ නායක මාහිමිපාණන් වහන්සේගේ උපසම්පදාව ලැබලා උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයන් වහන්සේ හැටියට කටයුතු සිදු කරමින් සිටින කාල පරිච්ඡේදයකදී ලංකාරාම විහාරාධිපති අපවත්ති වදාළ මගේ පැවිදි සහෝදර ආචාර්ය අලුත්නුවර සුමුද්දිස්ස නායක හාමුදුරුවෝ 2000 වර්ෂයේදී මට ආරාධනා කළා ලංකාරාමයට වැඩම කරන්න. වැඩම කරලා මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවත් එක්ක ආගමික කටයුතු සිදු කරන්න කියලා උන්වහන්සේ ආරාධනා කළා. ඒ උන්වහන්සේගේ ආරාධනය පිළිඅරගෙන තමයි මම මේ විහාරස්ථානයට එදා පැමිණුනේ. ඉතින් ටික කාලයක් අපි මේ කටයුතු සිදු කරලා ඉන්න අනතුරුව 2003 වර්ෂයේදී මම ඉන්දියානා ප්‍රාන්තයේ ෆෝර්ට් වෙයින් කියන නගරයට වැඩම කරලා ඒ ප්‍රදේශයේ කටයුතු සිදු කරපු දොස්තර සිසිර රණසිංහ මැතිතුමන්, ඒ වගේම මැතිණිය, ඒ වගේම ශ්‍රියාන් පෙරණ මහත්මයා කියන ඒ සියලු දෙනාගේමත් ඒ වගේම මට මතකෙට නැගෙනවා එදා ඉන්දියානා විහාරස්ථානය ආරම්භ කරනකොට මට නෑනි කෙනෙක් වගේ ලොකු ආශිර්වාදයක් වෙච්ච කෙනෙක් තමයි අද ජීවිතේ අතර නෑ. මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ප්‍රිසිලා සේරසිංහ මෑණියෝ. මෑණියන්ගේ ආශිර්වාදය මට එදා විහාරස්ථානය ආරම්භ කරනකොට ලොකු ශක්තියක් වුණා. විවිධ ජාතීන්ගේ විවිධ ආගමික මැතිතුන්ගේ ආරාධනය පෙරදරි කරගෙන අපි ඉන්දියානු බෞද්ධ විහාරස්ථානය ආරම්භ කරලා මේ වෙනකොට අපි සියලු ජාතීන් සමග සියලු ආගමික මැතිතුන් සමග විශාල ආගමික ජාතික සංස්කෘතික කටයුතු සිදු කරමින් කටයුතු සිදු කරන කාල පරිච්ඡේදයේදී මට නැවතත් ලංකාරාම විහාරස්ථානයට පැමිණෙන්න කියලා හාමුදුරුවෝ අපවත් වෙන්න ඉස්සෙල්ලා ආරාධනා කළා. උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ දායක පින්වතුන් විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරුතර සහෝදර හාමුදුරුවන් වහන්සේලා ආරාධනා කළා. ඒ නිසා මයි ස්ථානයට මේ ස්ථානයට වැඩම කරන්න යෙදුණා. ඔබ වහන්සේ විශාල වශයෙන් ප්‍රසිද්ධ වන්නේ ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරයේ විහාරාධිපති ලෙසයි. එම නගරය තෝරා ගැනීමට හේතුවක් වීම නගරයේ විශාල වශයෙන් කරපු ධර්ම ප්‍රචාරයේ වැඩසටහන් ගැන මතක් කළොත්. ඒක හොඳ ප්‍රශ්නයක් අපේ කේෂනෝල මම ගහුවේ. මට අවුරුදු 18කට ඉදිරියට මට කතා කරන්න මේ වෙලාව මතක් වෙනවා. සමහරකට ඔබතුමියට මතක ඇති. මම ඉන්දියානා ප්‍රදේශයට වැඩම කරන්න මත්තෙන් ඔබතුමියගේ දිවසේ අපි කතා කරන වෙලාවේ මම කිව්වා ලොස් ඇන්ජලස් ප්‍රදේශය තුල විහාරස්ථාන ගණනාවක් තියෙනවා. ඒ නිසා මම කැමති ලංකාවේ පන්සල් අඩු ලංකාවේ බැතිමතුන් අඩු ප්‍රදේශයක ගිහිල්ලා වෙනත් ජාතීන් වෙනත් ආගමික බැතිමතුන් සමග එකතු වෙලා මේ බුදුරජාණන් වහන්සේ
දේශනා කළ දහම් පණිවිඩය සියලුම ජාතීන්ට සියලුම ආගමික මැතිවතුන්ට කරුණාවෙන් බෙදලා දෙන්න කියලා දෙන්න. ඒ අයට භාවනා කරන හැටි, ඒ අයට ධර්මයේ තියෙන වටිනාකම, ඒ අයගේ ආගමටත් ගරු කරමින් මේ කියන උතුම් පණිවිඩය ලබලා දෙන්න ඕනෑ කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව හමුවේ තමයි මම මීට වර්ෂ ගානකට මත්තෙන් 2003 දී ඉන්දියානු ප්‍රදේශයට වැඩම කරලා අද මේ වෙනකොට අපේ විහාරස්ථානයේ ශ්‍රී ලාංකික පින්නතුන්, ඒ වගේ ඇමරිකන් පින්නතුන්, විවිධ ජාතීන්, විවිධ ආගමික මැතිතුන්, ඒ වගේම ආගම් පිළිගන්නේ නැති පිරිස පවා අද මේ වෙනකොට ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ අපිත් එක්ක අත්වැල් වැඩගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ දහම් පණිවිඩය දැනුවත් වෙලා ඊට අනුකූලව ජීවිතය හැදගස්වාගෙන, ඒ වගේම තරුණ පරම්පරාවට භාවනාව පිළිබඳව, ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබා දීමේ කටයුතු කරන විශාල පිරිසක් අද මේ වෙනකොට ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉන්දියානු ප්‍රදේශ විතරක් නෙමෙයි, ඇමරිකාව ඇතුළත, ඒ වගේම ඇමරිකාව පිට කියන විවිධ රටවල විවිධ ප්‍රදේශවල මේ වෙනකොට විශාල දැනුවත් වීමක් අපේ ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ හරහා බුදුහාමුදුරන්ගේ පණිවිඩය දැනුවත් වෙන බව අපිට සතුටින් ඔබට මතක් කරන්න පුළුවන්. ඔබ වහන්සේ ඉන්දියානු විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරන විටම මෙම ලොස් ඇන්ජලස් නගරයේ ලංකාරාම විහාරස්ථානයේ මහා නායක ස්වාමීන් වහන්සේ ලෙස වැඩබාර වනු ලබනවා. මේ ආගම ලෙස සිදු වූ දෙයක්ද ස්වාමීන් වහන්සේ, නැත්නම් ශාසනික ලෙස සිදු වූ දෙයක්ද අපිට පැහැදිලි කළොත්. කෙසේ නොවන ඇත්තටම අහම්බෝ ලෙස සිදුවීමක් නෙමෙයි, නැත්නම් මේක හදිස්සියෙම සිදු වෙච්ච දෙයක්වත් නෙමෙයි. අපවත්ති වදාළ මගේ පැවිදි වැඩිමහලු සහෝදර අලුත්නුවර සුවන්දිස්ස නායක හාමුදුරුවෝ මට උන්වහන්සේ ඔපරේෂන් එකට යන්න මත්තෙන්, වැඩම කරන්න මත්තෙන් මට කතා කරලා කිව්වා, දේවානන්ද ලංකාරාමයට වැඩම කරලා මේ කටයුතු බාරගෙන කටයුතු සිදු කරන්න මට ටිකක් දැන් අමාරුයි. ඉතින් පුළුවන් නම් ඇවිල්ලා මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මම උන්වහන්සේට විලා ප්‍රකාශ කළා, ඔබ වහන්සේ නිරෝගී, ඔබ වහන්සේට තිරුවන්ගේ ආශිර්වාද ලැබේවා, අපි පස්සේව සිද්ධ කරමු කියලා බීදුවක් කරලා කතා කරලා ඒ කටයුතු එතනින් නිමා වුණා. කොහොමවත් උන්වහන්සේ හදිස්සි අපි කිසිම කෙනෙක් හිතුව නැති අවස්ථාවක උන්වහන්සේ අපවත් වේලා උන්වහන්සේ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම ශාසනික සම්ප්‍රදායට අනුව පැවිදි කරපු ගුරුදේවයන් වහන්සේ අපවත් වුණාම උන්වහන්සේ පැවිදි කළ ශිෂ්‍ය පරම්පරාවට ශිෂ්‍යයන්ට තමයි උන්වහන්සේගේ අපවත් වීම පස්සේ එම විහාරස්ථානවල අධිපතිභාවය නැත්නම් නායකත්වයේ විහාරපතිකම ලැබෙන එක තමයි ශාසනික සම්ප්‍රදාය. ඒ වගේ තමයි අපවත්ති වදාළ සහෝදරයන් වහන්සේ නමක් අපවත් වුණාන් පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට හෝ උන්වහන්සේ යටදී පැවිදි වෙච්ච ශිෂ්‍යයන්ට හෝ උන්වහන්සේගේ පැවිදි සහෝදරයන් වහන්සේලාට තමයි ඒ විහාරස්ථානවල විහාරාධිපතිකම ලැබීමේ ක්‍රමවේදය ශාසනික මට්ටමින් ලංකාවේ එදා සිට අද දක්වාම පවතින. ඉතින් ඒ නිසා මේ සියලුම කරුණු කාරණා එක රාශි වෙලා තමයි මේ විහාරස්ථානයේ අද මේ වෙනකොට මෙහි දායක පින්නතුන්, ඒ වගේම අපේ ගරුතර සහෝදර හාමුදුරන් වහන්සේලා මට ආරාධනා කළා ලංකාරාමේ විහාරාධිපතින් වහන්සේට කටයුතු කරන්න ආරාධනා කළේ. ස්වාමීන් වහන්සේ, මේ රටේ ඇති ශ්‍රී ලාංකික බෞද්ධ පන්සල් වල පින්කම් ආදී සියලු වැඩසටහන් සඳහා සහභාගී වෙන්නේ ශ්‍රී ලාංකිකයන්. නමුත් ඉන්දියානු බෞද්ධ විහාරයේ ඊට හාත්පසින්ම වෙනස්. අපිට මේ ගැන පැහැදිලි කරොත් ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයෙන් මා බලාපොරොත්තු වුණු ප්‍රධානම කාරණේ තමයි සිංහල බැතිමතුන් සමග එකට එකතු වෙලා වෙනත් ජාතීන් සමග අත්වල් බැඳගෙන ඒ හැම දිනාටම බුදුහාමුදුරන්ගේ දහම් පණිවිඩය
බෙදා හදලා දෙන්න. අද මේ වෙනකොට මල් පලාගෙන තියෙන කාර්යයක් හැටියට මට මේ වෙලාව සිහිපත් කරන්න බලන් සන්තෝෂයෙන්. ඇත්තටම අපි අද මේ වෙනකොට මෛත්‍රී භාවනාව කිරීම, ඒ වගේම ආනාපාන භාවනාව කිරීම, විපස්සනා භාවනා කිරීම, සක්මන් භාවනා කිරීම, පිරිත් දේශනා, ත්‍රිපිටකයේ සාකච්ඡා කිරීම, ඒ වගේ අපේ සංස්කෘතික කටයුතු, ඒ පිළිබඳව කතා කරනවා නම් පෙරහැරවල් සිද්ධ කිරීම ආදී විවිධ කටයුතු අපි සිද්ධ කරනවා. මේ හැම කටයුත්තකදීම වැඩිපුර ප්‍රමාණයක් විහාරස්ථාන නිතර ගැවසෙන්නේ, විහාරස්ථාන නිතර පැමිණෙන්නේ, සම්බන්ධ වෙන්නේ ඇමරිකන් ජාතික පින්වතුන් සහ විවිධ ආගමික බැතිමතුන් සහ විවිධ ජාතීන්. ඉතින් ඒ හොඳ අනිවිඩියට අපිට පුළුවන් දකින්න වෙනත් විහාරස්ථානවල බොහෝ වෙලාවට බහුල වශයෙන් අපිට දකින්න තියෙන්නේ තමන්ගේ රටේ ඉන්න සදහැවතුන් බහුල වශයෙන්. හැබැයි ඉන්දියානු බෞද්ධ විහාරස්ථානය තුළ අපිට සමුදායන ඉරිදා කාල පරිච්ඡේදය ගත්තොත් වැඩිපුර දකින්න ලැබෙන්නේ ඇමරිකන් ජාතික පින්වතුන් සහ වෙනත් ජාතික පින්වතුන්. ඉතින් ඒ තමයි අපි ඉන්දියාවට පන්සලෙන් බලාපොරොත්තු වෙච්ච කාරණා. ඒ විශේෂයෙන්ම මම මේ සතුටින් පැහැදිලි කරනවා සමහරක් ඇමරිකන් අය සදාකාලික ජීවිතේ හැමදාම අටසිල් සමාදන් වෙලා ඉන්නවා, ආජීව අට්ටමක සීල සමාදන් වෙලා ඉන්නවා, පන්සිල් අරන් ඉන්නවා. ඒ වගේම බෞද්ධ නම් වලින් පවා කටයුතු සිදු කරන උදාහරණයක් ඇටියට ධර්මදාස, ධර්මවීර, හේමමාලා මේ ආදි වශයෙන් නම් පවා වෙනස් කරගෙන බෞද්ධ නම් වලින් පවා කටයුතු සිදු කරන ඇමරිකන් ජාතික පින්වතුන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. අපි පෙරහැරක් සිදු කරනවා. ඒ පෙරහැරට ඇමරිකන් ජාතික පිරිස 75,000කට වඩා අධික ප්‍රමාණයක් නරඹන්න ලැබෙනවා. මේ ප්‍රදේශයේ පල්ලි සහ අනිත් ආගමික ආයතනත් එකතු වෙලා ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ සම්බන්ධ වෙන පෙරහැරට අපි කටයුතු සිදු කරනවා. ඒ පෙරහැරේ ගමන් කරන ඇමරිකන් ජාතිකය වැඩිපුර පිරිසක්. එයා තමයි අපේ හේවිසි වාදනය කරන්නේ, ගිනි බෝල කරගවන්නේ, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ බොහොම ගෞරවයෙන් වැඩම කරවන්නේ, බෞද්ධ කොඩිය, සිංහ කොඩිය, ඇමරිකන් කොඩිය ආදී මේ හැම දෙයක්ම එකට එකතු කරලා පෙරහැරේ ගමන් කරන්නේ විශේෂ වශයෙන්ම ඇමරිකන් ජාතිකව අපේ ජාතිකයන් පවා ඇඳගෙන. අපි මේ தත්ත්වෙට ඒ ප්‍රදේශයේ ඉන්න පින්වතුන් අපි ගෙනල්ලා දෙන විතරක් නෙමෙයි, වැරදි කරලා මොකක් හරි හේතුවක් නිසා බන්ධනාගාරගත වෙලා ඉන්නේ ඒ අයට අපි ගිහිල්ලා මෛත්‍රී භාවනාව කියලා දෙනවා. ඒ වගේම පොලිස් නිලධාරී මහතුන්ට, ඒ වගේ විවිධ ආයතනවල ඉන්න නැත්නම් අපි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පරිවිලේ කියලා දෙන තැනට ඉන්දියානු බෞද්ධ විහාරස්ථානය අද පත් වෙලා තියෙනවා. අද විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන ලෝකේ අඩු ආදායම්ලාභී පවුල් අපේ සදහැවතුන් පින්වතුන් ඕන තරම් ඉන්නවා. ඒ නිසා අපි ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස සකස් කර දීම, ඒ වගේ පුංචි දූ දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කර දීම, ඒ වගේම අසනීපලන්නට බෙහෙත් ආදිය, ඒ වගේම රෝද පුටු ආදිය විවිධ දේවල් අපි ඒ අයට ලබා දෙන්න අපි කටයුතු සිදු කරනවා ලංකාව තුල. ඒ වගේම අඩු ආදායම් පවුල් ජීවත් වෙන පළාත් තුල විහාරස්ථාන සංවර්ධනය කර දීම, ඒ වගේම පුංචි හාමුදුරුවන්ගේ සාමණේර හාමුදුරුවන්ගේ අධ්‍යාපන කටයුතුට උදව්පකාර කිරීම, මේ කියන හැම කටයුත්තක්ම සිද්ධ වෙනවා. වගේම අපි සතා සිව්පාවටත් ජීවිතයක් ලබා දෙන්න මරණයට කැපවූ සතුන් අපි මිලදී අරගෙන විවිධ අවස්ථාවන් මුල් කරගෙන අපි ඒ අයට අබේදානෙ පවා දෙන්න අපි කටයුතු සිදු කරනවා. ඒ නිසා ඉන්දියානු බෞද්ධ විහාරස්ථානය අපේ ජනතාවට සේවයක් සිදු කරනවා වගේ විවිධ පැතිවලින් සතා සිව්පාවට, ඒ වගේම සබහාදහමටත් අපි බොහෝම කරුණාවෙන් කටයුතු සිදු කරනවා. පැල සිටුවීමේ කටයුතු, පැල බෙදා දීමේ කටයුතු විවිධ දේවල් සිදු කරනවා. ඒ නිසා මේවා හැම දෙයක් තුළින්ම බලාපොරොත්තු වන්නේ මිනිසාගේ වැදගත්ම කම අපට දකින්න පුළුවන් ගන්නේ ඒ පුච්චලයාගේ කරුණාදයාව මෛත්‍රිය තිබුණොත් ඒ කරුණාදයාව මෛත්‍රිය තුළින් මුළු ලෝකයා සනසන්න පුළුවන්. ඒ නිසා අපි එයට අවශ්‍ය කරන සියලු කටයුතුත් අපි සිදු කරනවා. අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ලංකාරාම විහාරස්ථානය, කෝට රජමහා විහාරය, ඉන්දියානු විහාරස්ථානය සියල්ල සම්බන්ධ කරගෙන තවත් මේ කටයුතු පුරුල් වශයෙන් ඔබ හැම දෙනාගේම ආශිර්වාද පෙරදරි කරගෙන සිද්ධ කරන්න. ඉතින් ඒ දායකත්වය ලබා දෙන උදව් උපකාර කරන සියලු දෙනාටම සතුටින් මා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ස්වාමීන් වහන්සේ ඉතින් මෙම පන්සලේ ඉදිරි වැඩ කටයුතු ගැන පොඩි පැහැදිලි කිරීමක් කළොත්. අපවත්ී වදාළ මගේ සහෝදර සුමන්තිස්ස නායක හාමුදුරුව බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලම ඔයත් සමග එකතු වෙලා මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන මගේ සහෝදර හාමුදුරුවෝ සමග සම්බන්ධ වෙලා සිද්ධ කරන්න මම බොහොම කරුණාවෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විහාරස්ථානය මම බොහොම කැමතියි. සිංහල බැතිමතුන්ට වගේම අනිත් බැතිමතුන්ටත් මේ විහාරස්ථානය කරන කටයුතු වලට සම්බන්ධ වෙන්න දායකත්වය ලබා දෙන්න ඒ අය සමග අත්වල බැඳගෙන පින් පෙරහැරේ යැත්තු ගමන් කරන්න මම ලොකු බලාපොරොත්තුවක් ලොකු ආශාවක් තියෙනවා. මොකද ඒ දේ තුලින් මම හිතනවා සුමන්තිස්ස නායකව බලාපොරොත්තු වෙච්ච ප්‍රාර්ථනාව මේ ලෝකේටම ලංකාරාමයේ හඳුන්වා දෙන්න මට ශක්තිය ලැබෙයි කියලා. උන්වහන්සේගේ ආශිර්වාදය අනිවාර්යයෙන් මට තියෙනවා. ඒ වගේම අපවත් තේවදා නායක හඳුන්වා අපිට දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම ගුරු දේවයන් වහන්සේ කෝට්ටේ රාජමහාවිහාරයේ නායක හඳුරු මට අවවාද කරනවා, අනුශාසනා කරනවා. ඒ වගේම ලංකාරාමයේ දායක පින්වතුන් මෑණිවරුන් වගේ, පියවරුන් වගේ, සහෝදර සහෝදරයන් වගේ පුංචි දූපුතුන් ඔක්කොම එකට එකතු වෙලා විහාරස්ථානයේ මහා සංඝරත්නය සමග අපිට හොඳ ගමනක්, හොඳ පින් පෙරහැරක් සංවිධානය කළා ඉදිරියට වීදි සංචාරය කරන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මගේ එකම ප්‍රාර්ථනාව, එකම බලාපොරොත්තුව මේ විහාරස්ථානය අනිත් ජාතීන් සමග, අනිත් ආගමික බැතිමතුන් සමග ඉතාමත්ම හොඳට සම්බන්ධ වෙලා මේ ප්‍රදේශයේ තියෙන සියලුම විහාරස්ථාන සමග අත්වැල් බැඳගෙන ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. විශේෂයෙන්ම මේ වෙනකොට ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ සමග ලෝකේ ලක්ෂ 4කට වඩා වැඩි ප්‍රමාණයක් බැතිමතුන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සියලුම බැතිමතුන් මම ලංකාරාම විහාරස්ථානයට සම්බන්ධ කරලා ඒ අය මේ අය එකට එකතු කරගෙන මේ ගමන යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම ආශිර්වාදාත්මකව මම හැම දිනකම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මාත් එක්ක එකතු වෙලා සුමන්තිස්ස හාර බලාපොරොත්තු වෙච්ච ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න ශක්තිය, ධෛර්යය ලබා දෙන්න කියලා. මීට අමතරව ඔබ වහන්සේට එම වැඩසටහන නරඹන සුවහසක් ලෝකවාසීන්ට යමක් අවසන්නට තිබෙනවාද? මම සියලුම දෙනාට සන්තෝෂයෙන් සිහිපත් කරනවා. උත්සාහය, ඒ වගේම කැපවීම, බුද්ධිය, මේ සියල්ල එකට මුසු කරගෙන ලාභ අලාභ මොනෝම ඒ හැම දෙයකටම ඉවසීමෙන් සතුටින් මෝන දීලා යම් කෙනෙක් ජීවිතය ආරම්භ කරනවා නම් ඒ ජීවිතය සාර්ථක කරගන්නත් පුළුවන්. ඒ වගේම සාර්ථක වුණාම හැරිලා බලලා සන්තෝෂ වෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ විශේෂ කාරණයක් නිසා. මම 2003 ඉන්දියානු ප්‍රදේශයට වැඩම කරන්නේ මට මේ රටේ ඉන්න වීසා එකක්වත් නැතුව වෙලාවේ. මට මේ රටේ ඉන්න වීසා එකක්වත් නැහැ. එහෙම අවස්ථාවක තමයි මම ඉන්දියානු ප්‍රදේශයට වැඩම කරන්නේ. මට ඒ වෙනකොට අද නම් පොඩ්ඩක් හරි ඉංග්‍රීසි භාෂාව පුළුවන්. ඒ කාලේ ඉංග්‍රීසි භාෂාවක් බෑ. ඒ වගේම සිංහල අය ඒ ප්‍රදේශයේ 3 දෙනෙක් 4 දෙනෙක් විතරයි හිටියේ. අනිත් අය ඔක්කොම විවිධ ජාති. ඒ අයගේ භාෂාව මම දන්නේ නැහැ, මගේ භාෂාව ඒ දන්නේ නැහැ. කොහොම හරි මම ඒ අයට එකට එකතු වෙලා අවුරුදු 1කමාරක් විතර යනකම් ඉන්දියානු පන්සලේ හිටියේ මමත් තව හාමුදුරුවෝත් සිංහල අය දෙන්නෙක් පමණයි. මම උත්සාහය අතහැරියේ නැහැ. කොහොම හරි දිගින් දිගට කටයුතු සිදු කරලා අද මේ වෙනකොට අක්කර 9ක විතර ඉඩම් ප්‍රමාණයක් තියෙන අංග සම්පූර්ණ විවිධ ජාතීන් 300ක් පැමිණෙන ලක්ෂ 4-5ක ජනතාව බැතිමතුන් ලෝකෙ සම්බන්ධ වෙලා ඉන්න මේ රටට, ලංකාවට, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව රටවල් වලට විවිධ ආකාරයේ සහයෝගයන් දායකත්වයන් ලබා දෙන තැනට
අද ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අද මේ රටේ නීතියානුකූල ඉන්න පුළුවන් අවශ්‍ය කරන විදිහට සියලු කටයුතු සලසාගෙන තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. මේ රටේ කවුරුන් කෙනෙක් හාමුදුරුවෝ කරම කරලා තියෙනවා නම් මාත් එක්ක විහාරස්ථාන හිටියනම් ඒ හැමදෙනාටම මේ රටේ හොඳට ජීවත් වෙන්න අවශ්‍ය කරන පසුබිම් පවා සකස් කරලා තියෙනවා. මේ ආදි වශයෙන් වැඩ කටයුතු ගණනාවක් මගේ උත්සාහය නිසා මට හම්බ වෙච්ච කරුණාවන්ත පින්වතුන් නිසා ගොඩාක් කටයුතු සිදු කරලා දෙනවා. ඒ විතරකුත් නෙමෙයි. බෞද්ධයන්ට අපි දන්නවා අටමහා කුසල කියන ඉතාමත් වැදගත් කුසල කර්ම. අද මේ වෙනකොට ඉන්දියානු බෞද්ධ විහාරස්ථාන අටමහා කුසල කරන පින්වතුන් ඇමරිකන් ජාතිකයන් ඇතිතැනක් බවට පත් කරලා දෙනවා. මේක දින කීප මාස කීපයකට මත්තෙන් තමන්ගේ මියගිය ඇමරිකන් ජාතික අම්මලා තාත්තලා පින් දෙන්න පුතුණුවන් බෞද්ධයෙක් කියලා ධර්මදාස හැටියට විහාරස්ථානයේ භාවනා කුටි හදන්න පවා ඉඩම් පවා පූජා කිරීමේ තත්වයට අද ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ පත් කරගෙන මම මේ සිහිපත් කරන්නේ හැම කෙනෙකුටම තියෙන්න පුළුවන් දුෂ්කර ගමනක්. හැබැයි ඒ දුෂ්කර ගමන ඉවසීමෙන් සන්තෝෂයෙන් බුද්ධිමත්ව ගමන් කරොත් නැවත හැරිලා බලලා සන්තෝෂ වෙන්න පුළුවන්. අනේ මම මේ වගේ ගමනක් ආවා නේද කියලා. ඒ නිසා බොහොම කටුක දුෂ්කර ගමනක් මම ආරම්භ කරලා අද මේ වෙනකොට විශාල සේවාවක් සිදු කරන තත්ත්වයට අද කටයුතු සිදු කරලා තියෙනවා. ඒ අතරතුර තමයි මේ විදිහට ලංකාරාම විහාරස්ථානයේ දායක පින්වතුන් හාමුදුරුවෝ වහන්සේලා මට ආරාධනා කළේ මේ විහාරස්ථානයේ කටයුතු සිදු කරන්න. මම බොහොම සන්තෝෂයෙන් මේ විහාරස්ථානයේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. අනාගතයේදී මම ඔබ සමග අත්වලගෙන මේ විහාරස්ථානය මීටත් වඩා ඉහළ තැනකට හොඳ තැනකට ජනතාවගේ හදවතට කරුණාදාය ඇතුළත් වෙන පුණ්‍ය ආයතන බවට පත් කරන්න පරිම කාලය ගත කිරීම සිදු කරනවා. ඔබ වහන්සේ සමග සම්බන්ධ වීමට අවශ්‍ය බැතිමතුන් ඔබ වහන්සේ සමග සම්බන්ධ වන්නේ කෙසේද? අපේ විහාරස්ථානයට භාවනා වැඩසටහන් වලට සහ අනිත් ආගමික කටයුතු වලට පැමිණෙන ඇමරිකන් ජාතික පින්වතුන් විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන ඒ පින්වතුන් ඉන්දියානු බෞද්ධ විහාරස්ථානට විශාල ශක්තියක් ලබා දෙනවා. අපි කරන වැඩසටහන් පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ වගේම රටින් රටට ප්‍රචාරය කරන්න ලොකු ශක්තියක් ලබා දෙනවා. එයින් සිහිපත් කරනවා නම් කටවචනයෙන් තමන්ගේ යාළුවන්ට නෑදෑයන්ට හිතවතුන්ට ඇතු ගිහිල්ලා අපි මේ පණිවිඩය විහාරස්ථාන පිළිබඳව සඳහන් කරනවා. ඒ වගේම ඉන්දියානා ෆෝර්ට්වෙන් නගරය තුළ මාධ්‍ය පිළිබඳව කතා කරනවා නම් රූපවාහිනී මාධ්‍ය ඒ වගේම පුවත්පත් ආදී විවිධ ආයතන අපේ විහාරස්ථානයේ ලොකු ශක්තියක් ලබා දෙනවා ජනතාව දැනුවත් කරන්න. ඒ වගේම ලංකාව තුළ රූපවාහිනී පුවත්පත් ඒ සියලු ශක්තිය අපිට ලබා දෙනවා. ඒ වගේම දැන් මට මේ වෙලාවේ දැන් උදාහරණයක් සඳහන් කරන්න පුළුවන්. දැන් දොස්තර වෝල්ට් ජයසිංහ මහත්මයා ආරම්භ කරපු. ඒ වගේ මේ අවස්ථාවේ මාත් එක්ක සම්බන්ධ වෙන්න ලොස් ඇන්ජලස් ශ්‍රී ලංකා පදනමේ ඔය ඇත්තෝ විවිධ අවස්ථාවන්වලදී අද වගේම ඉන්දියානු බෞද්ධ විහාරස්ථාන පිළිබඳව දැනුවත් කරලා ජනතාවට විහාරස්ථාන පිළිබඳව අවබෝධයක් ලැබලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය වගේම පින්වතුන් විවිධ ආකාරයේ ශක්තිය ලැබලා දෙනවා වගේම ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ බොහොම සක්‍රියව ක්‍රියාත්මක වෙන මේ කාලය ගොඩක් දුරට පන්සල් වලට පැමිණෙන බැරි කාල පරිච්ඡේදයක්. ඉතින් මේ කාලය තුළ අනිත් කාල පරිච්ඡේදවලට වඩා Facebook මාධ්‍ය ඒ වගේම YouTube ආදී විවිධ මාධ්‍යයන් පාවිච්චි කරමින් මේ විහාරස්ථානයේ කටයුතු ජනතාව දැනුවත් කිරීමට බොහෝ වශයෙන් පාවිච්චි කරනවා. අපි ගාව මේ මාධ්‍ය විශේෂයෙන්ම Facebook විශාල ප්‍රමාණයක් ජාතික ආගමික සංස්කෘතික වගේ අසරණයට උදව් උපකාර කරන මාධ්‍ය ගණනාවක්ම පාවිච්චි කරන ඒ දේ තුලින් ජනතාව දැනුවත් වෙනවා. ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයේ දැන් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු සිදු කරනවා. ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේගේ වටිනා කාලය අපත් සමග බෙදා ගැනීම වෙනුවෙන්
ශ්‍රී ලංකා පදනම ලෙස අපි ඔබ වහන්සේට ස්තුති වන්නෙමු. තෙරුවන් සරණයි. ලොස් ඇන්ජලිස් නුවර ලංකාරාම විහාරස්ථානය ඒ වගේම ඉන්දියානා බෞද්ධ විහාරස්ථානය කියන විහාරස්ථාන දෙකේම විහාරාධිපති හාමුදුරන් වහන්සේ හැටියට මම තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලංකා පදනම ආරම්භ කරපු ඩොක්ටර් වෝල්ටර් ජයසිංහ මැතිතුමාට ඒ වගේම පදනමේ කටයුතු සිදු කරන සියලුම සදහැවතුන්ට ඒ වගේම දොස්තර මහත්මයාගේ පවුලේ සියලු දෙනාටම හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සම්බුද්ධ ශාසනයට, ශ්‍රී ලංකාවට, ශ්‍රී ලංකා වාසී සියලුම පින්තුන්ට මෙන්ම විවිධ ජාතීන්ට, විවිධ ආගමික බැතිමතුන්ට ලංකාව කුමක්ද කොහෙද තියෙන්නේ කියලා දැනුවත් කරන්න. ඒ වගේම අපේ සංස්කෘතික කටයුතු පිළිබඳව දැනුවත් කරන්න, ලෝකයට හඳුන්වා දෙන්න. ඒ වගේම අසරණ වෙච්ච අයට කරුණා දයාව මෛත්‍රිය මුල් කරගෙන දොස්තර මහත්මයා ඇතුළු හැම දෙනාම උදව් උපකාර කරන්න. ඒ වගේම සදහැවතුන්ට බණ භාවනා කරන්න, ආගමික කටයුතු සිදු කරන්න, විහාරස්ථාන අරගෙන ඒ විහාරස්ථාන පූජා කරන ඉතාමත්ම හොඳ කටයුතු ගණනාවක් වචනයෙන් අච්චරයි මෙච්චරයි කියලා කියන්න බැරි තරම් විශාල සේවාවක් සිදු කරන ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලංකා පදනමේ සියලුම පින්වතුන්ට මම හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබට මානසික සුවය ලැබේවා, කායික සුවය ලැබේවා. ඔබ හැම දිනකටම දුක් නිරෝගී තව තවත් මේ සෑම දිනකටම කටයුතු සිදු කරගන්න ඔබට ශක්තිය, ධෛර්යය, තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ වැඩසටහන ඉතාමත්ම ලස්සනට බොහොම කැපකිරීමෙන් හරියට මේ සමාංශයලා මම දැක්කට මහන්සි වෙනවා. මේ මොහොතේ බොහොම කැපකිරීමෙන් කටයුතු සිදු කරන අපේ කේශිනෝන මහත්මියට, ඒ වගේම චම්මෝත් මහත්මයාට, සංක්‍රීනෝන මහත්මියට හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔයයන්ටත් ඔයයන්ගේ පවුල් හැම දිනකටම නිදුක් නිරෝගී කටයුතු සිදු කරන් තව තවත් අපේ ජාතියට, ආගමට, සියලු දෙනාටම කරුණාව වැඩ කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගීකම ලැබේවා කියලා මා හදවතින්ම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන ගමන් මෙසේ මම තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණ වේවා, සාදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මිතුම් සරණින් ජයම වේවා.